තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ හතරවන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ දෙවෙනි විද්‍යාව පාඩම මිනිස් දේහේ ඉන්ද්‍රිය පද්ධති කියන මාතෘකාව අප මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා. මේ පාඩමේදී අපි මිනිස් දේහයේ තිබෙන ප්‍රධාන පද්ධති හතරක් පිළිබඳව අවධානය යොමු කරනවා කියලා කිව්වා. ඒ තමයි මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය, මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය, මිනිසාගේ ශ්වසන පද්ධතිය, මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවී පද්ධතිය. දැන් මේ පද්ධති හතරෙන් අපි කතා කරන්න ආරම්භ කරේ පළවෙනි පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය. මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය. අපි කලින් පරිච්ඡේදයේදී මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන කොටස් රුධිරය, රුධිර නාල, හෘදය. මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. රුධිරය ද්‍රව්‍ය පරිවහනය කරන මාධ්‍ය, රුධිරයේ දේහ තුල ගමන් කරන නල පද්ධතිය, නාල පද්ධතිය, රුධිර නාල හේවත් රුධිර වාහිනී. මේ රුධිර වාහිනී තුල රුධිරයේ ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දෙන පොම්පය ලෙස ක්‍රියාත්මක වන හෘදය. මේ ගැන කතා කරා. එතෙන්දී අපි කිව්වා අපි රුධිරය ගැන ඊට කලින් පාඩමේදී කතා කරපු නිසා රුධිර නාල සහ හෘදය ගැන කතා කරුවා. මම හිතනවා අපේ දරුවෝ ස්වාමින් වහන්සේලා මේ සියලු දෙනා අපි හෘදය ගැන කතා කරපු මූලික කොටස් හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරලායි මේ කොටසට එන්න ඇති කියලා. ඒතර කෙටියෙන් මතක් කරගත්තොත් මිනිසාගේ හෘදය පේශිමය සහ කුහරමය අවයවයක්. ඒ උරස් කුහරේ වම් සහ දකුණු පෙනහළු දෙක අතර මඳක් වම් පසට බර වෙන්න පිහිටලා තියෙනවා. හෘදය ඒ සිරස් කඩක් පරීක්ෂා කරලා බැලුවොත් අභ්‍යන්තර ව්‍යුහයේදී ඉහළින් පිහිටි කර්ණිකා දෙකකුත් පහළින් පිහිටි කෝෂිකා දෙකකුත් සමන්විත වෙනවා. වම් පැත්තේ තියෙන කර්ණිකාව වම් කර්ණිකාව ලෙසත් දකුණු පැත්තේ තියෙන කර්ණිකාව දකුණු කර්ණිකාව ලෙසත් හඳුන්වනවා. ඒ වගේම වම් පැත්තේ පහළින් තියෙන කුටීරයේ වම් කෝෂිකාව ලෙසත් දකුණු පැත්තේ පහළින් තියෙන කුටීරයේ දකුණු කෝෂිකාව ලෙසත් හඳුන්වනවා. මේ විදිහට වම් සහ දකුණු කර්ණිකා කෝෂිකා ලෙස කුටීර හතරකින් හෘදය සමන්විතයි. හෘදයේ වම් පැත්ත භාගයේ දකුණු පැත්තේ භාගයෙන් වෙන් කරමින් හෘද කර්ණික කෝෂිකා ආවාරයේ පිහිටලා තියෙනවා. එතකොට වම් කර්ණිකාවත් වම් කෝෂිකාවත් අතර තැලිහෙවත් තුණ්ඩ දෙකක් තියෙන ද්විතුණ්ඩ කපාටය තියෙනවා කිව්වා. දකුණු කර්ණිකාවත් දකුණු කෝෂිකාවත් අතර තැලිහෙවත් තුණ්ඩ තුනක් තියෙන ත්‍රිතුණ්ඩ කපාටය තියෙනවා. වම් කර්ණිකාවට පෙනහළු වෙනලා පිරිසිදු රුධිරය අරන් එන පුප්පුෂීය ශිරා විවෘත වෙනවා. දකුණු කර්ණිකාවට ශරීරයේ ඉහළ කොටසේ ඉඳලා රුධිරය අරන් එන උත්තර මහා ශිරාවත් ශරීරයේ පහළ කොටසේ ඉඳලා අපිරිසිදු රුධිරය අරන් එන අපර මහා ශිරාවත් විවෘත වෙනවා. ඒ වගේම තමයි වම් කෝෂිකාවෙන් මුළු ශරීරයේ පුරාම රුධිරය බෙදා හරින සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙනවා. ඒ වගේම දකුණු කෝෂිකාවෙන් පෙනහළු වලට අපිරිසිදු රුධිරය අරන් යන පුප්පුෂීය ධමනිය ආරම්භ වෙනවා. දැන් මේ විදියට හෘදය ආශ්‍රිතව ප්‍රධාන ධමනිසා ශිරා කීපයකුත් තියෙනවා. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙන ස්ථානයේ අඩසඳ කපාටයක් තියෙනවා. දකුණු කෝෂිකාවෙන් පුප්පුෂීය ධමනිය ආරම්භ වන ස්ථානයේ අඩසඳ කපාටයක් තියෙනවා. ඒතර මේ කපාටවල කාර්යය තමයි ඒ කෝෂිකාවේ ඇති රුධිරය අදාළ ධමනි වෙතට ගැලීමට සැලැස්වීමත් ආපසු ගැලීම වැළැක්වීම. ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාටවල කාර්යය තමයි ඒ කර්ණිකාවේ සිට කෝෂිකාවට රුධිරය ගැලීමට සැලැස්වීමත් ආපසු ගැලීම වැළැක්වීම. ඒතර අපි මේ දේවල් ගැන කතා කරුවා. අපි අද කතා කරන්න හදන්නේ හෘදේ ක්‍රියාකාරීත්වය. දැන් හෘදේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට මිනිසාගේ හෘදය ක්‍රියාකාරීත්වය අනුව බැලුවම මෙන්න මේ විදිහට ගත්තොත්
විතුණ්ඩ කපාටේ ත්‍රිතුණ්ඩ කපාටේ ඊළඟට සංස්ථානික මහා දමනී මම කව ඉස්සරහින් ඇවිල්ලා මෙහෙම යන්නේ නමුත් අපි ලේසියට මෙහෙම ඇද ගන්නවා උපසීය දමනී එනහළු දෙකට රුධිරය යවනවා ඒ වගේම උත්තර මහා ශිරාව අපර මහා ශිරාව වගේම උපසීය ශිරා මේක මේ විදියට එතනත් නැහැ يعني මේ සම්බන්ධ වෙනවනේ මේ විදියට හරි දැන් මේ තමයි හෘදයේ මූලික කොටස් ටික අපි දන්න ටික නම් කරන්න යන්නේ නෑ මම හරි මෙතන අඩසන්ධ කපාට තියෙනවා හරි දැන් මේ හෘදයේ ක්‍රියාකාරීත්වය අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් මේක චක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් හෘදයට තියෙන හෘදයේ ක්‍රියාකාරීත්වය චක්‍රීය ක්‍රියාවලිය චක්‍රාකාරව සිදුවන ක්‍රියාවලිය මේ චක්‍රාකාරව සිදුවන හෘදයේ ක්‍රියාවලිය ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් අංක 1 කර්ණික ආකුංචනය කර්ණික ආකුංචනය කර්ණික ආකුංචනය සාමාන්‍යයෙන් ඒකට තත්පර 0.1ක් විතරලු ගත වෙන්නේ තත්පර 0.1ක් විතර කර්ණික ආකුංචනය ඒ කියන්නේ තත්පරෙන් 10න් පංගුවක් විතර තමයි කර්ණික ආකුංචනය කර්ණික ආකුංචනය කියන්නේ කර්ණික හැකිලීම කර්ණිකා හැකිලීම කර්ණික ආකුංචනය ඊළඟ කෝෂික ආකුංචනය කෝෂික ආකුංචනය ඒ කියන්නේ කෝෂික හැකිලීම තත්පර 0.3ක් විතර වැය වෙනවා කෝෂිකා බිත්ති හැකිලීම තමයි කෝෂික ආකුංචනය කියන්නේ තුන්වෙනි පියවර තමයි හර්ත් විස්තාරය නැත්නම් සම්පූර්ණ හර්ත් විස්තාරය සම්පූර්ණ හර්ත් විස්තාරය 0.4ක් විතර වෙනවලු තත්පර ඒ කියන්නේ එක හර්ත් චක්‍රයකට මේ කොටස් තුන අයිති මේ කොටස් තුනම එකතු කරලා ගත්තම එක හර්ත් චක්‍රයක් මේ කොටස් තුනම එකතු කරලා ගත්තම එක හර්ත් චක්‍රයක් එතකොට එක හර්ත් චක්‍රයකට ඔක්කොම යනවා තත්පර 0.8ක් විතර තත්පර 0.8ක් විතර යනවා තත්පර 0.8ක් ගත වෙනවා එක හර්ත් චක්‍රේ දල වශයෙන් ගත්තොත් එතකොට දැන් මෙහෙම පටන් ගත්තයි කියලා මොකද එක හර්ත් චක්‍රයක් කර්ණික ආකුංචනය කෝෂික ආකුංචනය සම්පූර්ණ හර්ත් විස්තාරය සම්පූර්ණ හර්ත් විස්තාරයෙන් පස්සේ ඊළඟට ආයෙ පටන් ගන්නවා ඊළඟ හර්ත් චක්‍රේ කර්ණික ආකුංචනය ඊළඟට කෝෂික ආකුංචනය ඊළඟට සම්පූර්ණ හර්ත් විස්තාරය එකෙන් ඒ හර්ත් චක්‍රේ විලා ඊළඟට ඒමම පටන් ගන්නවා ඊළඟ හර්ත් චක්‍රේ කර්ණික ආකුංචනය ඒක මේක චක්‍රීය ක්‍රියාවලිය කර්ණික හැකිලෙනවා කෝෂික හැකිලෙනවා හර්ත් විස්තාරය ඊළඟ මොකද ආයෙ කර්ණික හැකිලෙනවා කෝෂික හැකිලෙනවා සම්පූර්ණ හර්ත් විස්තාරය විස්තාරය කියන්නේ දිග ඇරලා තියෙන්නේ කර්ණිකයි කෝෂිකයි දෙකම දිග ඇරලා තියෙන වෙලාව හරි ඊට පස්සේ ආයෙ කර්ණික ආකුංචනය කෝෂික ආකුංචනය කරද්දී ওই විදිහට අඛණ්ඩව හෘදේ ක්‍රියාත්මක වෙනවා මිනිසෙක් ඔහුගේ කල් අවදියේ මව් කුසට පැමිණි අවදියේ සති දෙකේ විතර ඉඳලා ඒ මිනිහා බිහි වෙලා එයා වර්ධනය වෙලා වැඩි විටි වෙලා කවදාරි මහලු වෙලා මේ යන කල්ම මේ ක්‍රියාවලිය චක්‍රීයව සිද්ධ වෙනවා කර්ණිකා කුංචන කෝෂිකා කුංචන හෘත් විස්තාර ඊළඟට ආය කර්ණිකා කුංචන කෝෂිකා කුංචන හෘත් විස්තාර ආය කර්ණිකා කුංචන කෝෂිකා කුංචන හෘත් දිගටම සිද්ධ වෙනවා. ඔක නිදාගත්තයි කියලා නවතින්නෙත් නැහැ. සිහි නැති වුණා කියලා නවතින්නෙත් නැහැ. නවතින්නේ කවදාරි මිය ගිය දවසට.
එතකම්ම කර්ණිකා කුංචන කෝෂිකා කුංචන හෘත් විස්තාර කර්ණිකා කුංචන කෝෂිකා හෘත් විස්තාර හැම වෙලාවෙම වෙනවා. එතකොට එක කර්ණිකා කුංචන එක කෝෂිකා කුංචන එක හෘත් විස්තාරයක් විතරක් ගත්තම ඒකට කියනවා එක හෘත් චක්‍රයක්. ඊළඟ ආයි එතනින් නවතින්නේ නැහැ. ඒ හෘත් චක්‍රයෙන් පස්සේ ඊළඟ එකට අග්ගල කර්ණිකා කුංචනේ කෝෂිකා කුංචන හෘත් විස්තාරය. එතකොට ඊළඟ හෘත් චක්‍රය. ඒ කියන්නේ මේක අර චක්‍රයක්. චක්‍රයක අපිට මුලයි අගයි කියන්න බෑනේ. මෙතනින් පටන් අරන් ඉවර වෙලා ඊළඟ එකට එනකොට ඊළඟ චක්‍රේ පටන් ගන්නවා. එහෙම. ඒතර කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරත් ඒකයි. දැන් මම දැකලා තියෙනවා සමහර පොත්පත්වල මේක මුලට දාලා තියෙනවා. හෘත් විස්තාරේ ඊළඟට කර්ණිකා කුංචන ඊළඟට කෝෂිකා. ප්‍රශ්නයක් නැහැ චක්‍රයක්නේ. චක්‍රයේ ක්‍රියාවලිය කොතනින් පටන් අරන් ආයෙතනට එන්නනේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක විග්‍රහ කරන්න ලේසි නිසා මම මේ චක්‍රේ මුලට ගත්ත කර්ණිකා කුංචන ඊළඟට කෝෂිකා කුංචන ඊළඟට හෘත් විස්තාරය. ඊළඟට ආයෙ කර්ණිකා කුංචනේ කෝෂිකා කුංචනේ හෘත් විස්තාරය යන ආදි වශයෙන් චක්‍රීය ක්‍රියාවලියක් ලෙස මේක සිද්ධ වෙනවා. චක්‍රීය ක්‍රියාවලියක් ලෙස මේක සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? මේ එක එක පියවරේදී ලොකු දේවල් ටිකක් වෙනවා. මම මුලින්ම කර්ණිකා කුංචනය ගැන කතා කරන්නම්. චක්‍රයේ පළවෙනි පියවර. කර්ණිකා කුංචනය. දැන් කර්ණිකා කුංචනයේදී වෙන්නේ මේ කර්ණිකා බිත්තිය හැකිලෙනවා. මොකද කර්ණිකා කුංචනේ කර්ණිකා කුංචනේ පටන් ගන්න වෙලාවේ කර්ණිකා රුධිරයෙන් පිරීලා තියෙන්නේ. මොකද පුප්පුෂීය ශිරා වලින් පිරිසිදු රුධිරය වම් කර්ණිකාවට ගෙනල්ලා පිරීලා තියෙන්නේ පිරිසිදු රුධිරය වම් කර්ණිකාවේ. උත්තර සහ අපරමහා ශිරා වලින් දකුණු කර්ණිකාවට අපිරිසිදු රුධිරය ගෙනල්ලා පිරීලා තියෙන්නේ. ඒ නිසා මේ කර්ණිකා කුංචනේ ආරම්භන මොහොත වෙනකොට කර්ණිකා දෙකම රුධිරයෙන් පිරීලා තියෙන්නේ. වම් කර්ණිකාව පිරිසිදු රුධිරයෙන් දකුණු කර්ණිකාව අපිරිසිදු රුධිරයෙන් ඔක්සිජන් කෘතයකින් ඔක්සිජන් කෘතයකින් පිරීලා තියෙන්නේ. ඔන්න දැන් කර්ණිකා කුංචනයේ තීක් වෙන්නේ කර්ණිකා හැකිලීම. කර්ණිකා හැකිලෙනකොට ද්විතුණ්ඩ කපාට ඇරලා ඒ කර්ණිකාවේ තියෙන රුධිරය අදාළ කෝෂිකාවට යනවා. ඔන්න ඔය සිද්ධි තුන නැත්නම් ඔය ක්‍රියා තුන තමයි කර්ණිකා කුංචනයේ මොනවද? කර්ණිකා හැකිලීම, ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට විවෘත වීම, ඒ කර්ණිකාවේ ඇති රුධිරය අදාළ කෝෂිකාවට ගමන් කර කෝෂිකා පිරීම. ඔය කොටස් තුන නැත්නම් ඔය ක්‍රියාවන් තුන කර්ණිකා කුංචන කාලය තුල සිද්ධ වෙනවා. කර්ණිකා හැකිලීම, ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට ඇරීම දෙකම එකවර ඇරෙන්නේ. ඒ කර්ණිකාවේ ඇති රුධිරය අදාළ කෝෂිකාවට යනවා. ඒතර මේකේ තියෙන ඔක්සිජනීකృత පිරිසිදු රුධිරය වම් කෝෂිකාවට යනවා. මේකේ තියෙන ඔක්සිජනීකృత අපිරිසිදු රුධිරය දකුණු කෝෂිකාවට යනවා. ඒතර ඒ ටික තමයි වෙන්නේ. මේක මෙහෙම එකවරම හම් වෙනවා. මේක ඇරෙනවා. ටක් ගාලා යනවා. ඊළඟට පටන් ගන්නවා ටක් ගාලා කෝෂිකා කුංචනය. කෝෂිකා කුංචනදී වැඩ ගොඩයි. මොනවද? හැකිලුණු කර්ණිකා දිග හැරෙනවා. ඉස්සල්ලාම ඒ කර්ණිකා කුංචන හැකිලා තිබිච්ච කර්ණිකා බිත්ති දිග හැරෙනවා. දිග හැරලා තිබිච්ච කෝෂිකා හැකිලෙනවා. කෝෂිකා හැකිලෙනකොට දැන් මේවා තිබිච්ච රුධිරයට යන්න තැනක් නැහැ. ආයෙ මෙහෙට යන්න හදනවා. ටක් ගාලා දිතුණු කපාට වැහෙනවා. මේ දෙක වැහෙද්දි හට ගන්නවා ලබ් කියලා શબ્දයක්. ලබ් ඉංග්‍රීසියෙන් කියනවා LUBB ලබ් කියලා શબ્දයක් හට ගන්නවා. ඒක හටගන්නේ කෝෂිකා කුංචනේදී කෝෂිකා හැකිලෙනකොට මේකේ රුධිරයට යන්න තැනක් නැතුව මෙහෙ යන්න හදනවා. ටක් ගාලා මේ දෙක වැහිලා අනේක නවත්තනවා. එතකොට අඩසඳ කපාට ඇරිලා මේ රුධිරයට ඒ ධමනියට තල්ලු වෙන්න ඉඩ දෙනවා. මෙයා හැකිලෙනවා මේක වැහෙනවා ඒ අඩසඳ කපාට ඇරෙද්දි શબ્දයක් හටගන්නේ. කපාට වැහෙදි શબ્දයට ගන්න. දැන් මෙතන වුණත් කර්ණිකා කුංචේ මුලින් කර්ණිකා කුංචේ කර්ණිකා දෙක හැකිලනකොට මේවා ඇරුණාට શબ્දයට ගත්තේ නෑනේ. මේකට ආවා. ඊළඟට කෝෂිකා කුංචනේදී කෝෂිකා හැකිලෙනවා. කෝෂිකා හැකිලනකොට කර්ණිකා දිග හැරෙනවා. ඒ මොහොතේම. එතකොට මේ රුධිරයට යන්න තරම් නිසා අර ඉඩ තියෙන නිසා යන්න හදනවා. ටක් ගාලා මේක වැහෙනවා. වැහෙද්දි දිතුණු කපාට වැහෙදි ලබ් කියන શબ્දය එනවා. එතකොට අඩසඳ කපාට ඇරිලා ඒ රුධිරේ ඒ දමනයට යන්න දෙනවා. වම් කෝෂිකාවේ රුධිරය අධිපීඩනයක් යටතේ සංස්ථානික දමනයට තල්ලු වෙනවා. දකුණු කෝෂිකාවේ රුධිරය ඒ අධි නෙමෙයි නමුත් යම් පීඩනයක් යටතේ පුපුසිය දමනයට තල්ලු වෙනවා. දැන් මොකද ඒකට හේතුව මේ සංස්ථානික මහා දමනියෙන් තමයි පෙනහළු හැරෙන්න අනික් ඇඟේ හැම අවයවයකටම රුධිරය තල්ලු කරන්නේ. ඒ නිසා ලොකු බලයකින් තල්ලු කරන්න ඕනේ නැත්තම් යන්නේ නැහැ නේ ඇඟේ. මෙතන දැන් හෘදේ මේ හරියනේ තියෙන්නේ. ඒතර මොලේට දක්වාම යවන්න ඕනේ. හරින් කකුල් වලටම තල්ලු කරන්න ඕනේ. එතකොට ලොකු බලයකින් තල්ලු කරන්න ඕනේ. නිසා වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි මේ. දකුණු කෝෂිකාවෙන් මේක තල්ලු කරන්නේ පෙනහළු වලට. පෙනහළු කියන්නේ හෘදේ ළඟම තියෙන එක. ඒත් බලයක් ඕනේ තල්ලු කරන්න බෑ කොහොම හරි. නමුත් අර තරම් ලොකු බලයක් ඕනේ නැහැ. නිසා මෙයාට සාපේක්ෂව ගත්තම දකුණු කෝෂිකාවේ බිත්තිය එච්චර ඝනකම් නැහැ. මොකද මේ බලය දෙන්නේ ඝනකම් බිත්තියක් තියෙන්නේ ඉපේ. හරිද?
මෙයාට වඩා මෙයා ලොකු බලයක් දෙන්න ඕන නිසා තමයි දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි වෙලා තියෙන්නේ. ඒ දෙකටම වඩා කර්ණිකා බිත්ති ඝනකමින් අඩුයි. මොකද කර්ණිකා බලයක් දෙන්නෙම නැහැ. ඒගොල්ලෝ ගන්න එකනේ කරන්නේ. ඒක නිසා. හරි කොහොම හරි මේකෙදි එතකොට වැඩ ගොඩක් වෙනවා මොනවද? කෝෂිකා හැකිලීම, හැකිලා තිබිච්ච කර්ණිකා ඉහිල්වීම, ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට වැසීම, ලබ් ශබ්ද ඇතිවීම, අඩසඳ කපාට විවෘත වීම, ඒ කෝෂිකාවේ ඇති රුධිරය අදාළ ධමනි විතර තල්ලු වීම. ඔය ක්‍රියාවලිය ටික ඔක්කොම වෙන්නේ කෝෂිකා ආකුංචනයේ. තත්පර 0.3ක් අරකට වඩා වැඩි වෙලාවක් කියන්නේ ඒකයි. කර්ණිකා ආකුංචනය උනේ කර්ණිකා හැකිලීම, ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට ඇරීම, ඒ කර්ණිකාවේ ඇති රුධිරය අදාළ කෝෂිකාවට ගමන් කිරීම. කෝෂිකා ආකුංචනයේදී කෝෂිකා හැකිලීම, කර්ණිකා ඉහිල්වීම, ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට වැසීම, එවිට ලබ් ශබ්ද ඇතිවීම, අඩසඳ කපාටේ විවෘත වීම, ඒ කෝෂිකාවේ ඇති රුධිරය අදාළ ධමනියට තල්ලු වීම. හරි. පැහැදිලි? ඊළඟට එහෙම පටන් ගන්නවා හෘත් විස්තාරය. හෘත් විස්තාරයේදී මෙයා කොහොමද දිගහැරලා හිටියේ? මෙයා අර හැකිලනකොට මෙයා දිගහැරනවානේ. විස්තාරයේදී වෙන්නේ ඒක තමයි වැඩිම කාලයක් ගත වෙන්නේ. නමුත් ඒකෙදි වෙන්නේ හැකිලුණු කෝෂිකා දිගහැරෙනවා. කෝෂිකා දිගහැරිච්ච ගමන් අර තල්ලු වෙච්ච රුධිරය ආපස්සට එන්න බලනවා. එන එක නවත්තන්න අඩසඳ කපාට වැහෙනවා. එතකොට හට ගන්නවා ඩප් කියලා ශබ්දයක්. ඩප් DUP ඩප්. එතකොට ඩප් කියන ශබ්දය එන්නේ හෘත් විස්තාරයේදී අඩසඳ කපාට වැහෙද්දී. ඩප් කියන ශබ්දය එන්නේ. ලබ් කියන ශබ්දය එන්නේ කෝෂිකා ආකුංචනයේදී මෙහෙට කෝෂිකයා කියනකොට මෙහෙට රුධිරය යන එක නවත්තන්න ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට වැසීම. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ ලබ් ශබ්දය එන්නේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසෙන විට කෝෂිකා ආකුංචනයේදී. ඩප් ශබ්දය එන්නේ විස්තාර කාලයේදී අඩසඳ කපාට වැසෙන විට. කෝෂිකා ඉබිත්ති හිල් වෙනකොට ගිය රුධිරය ආපස්සට එන්න හදනකොට ඒ කියන්නේ අර සම්පූර්ණ තල්ලු වෙච්ච ඒවා නෙමෙයි අර මේක ළඟ තියෙන ඒවා ආපස්සට එන්න හදනවා. ඒක නවත්තන්න මෙතන වැහෙනවා අඩසඳ කපාට. එතකොට ඩප් ශබ්ද එනවා. එතකොට එහෙනම් දැන් මේකේ ක්‍රියාවලිය මෙහෙම මට විස්තර කරන්න පුළුවන්. මේ තියෙන කර්ණිකා දෙක කියන්නකො දෙන්නම එකටනේ හැකිලෙන්නේ. මේ තියෙන කෝෂිකා දෙක කියන්නකො. හරි. ඔන්න බලන්න. හරි. දැන් හරි මෙහෙම ගමු. කර්ණිකා කුංජලි කර්ණිකා හැකිලෙනවා. එතකොට ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට ඇරලා ඒ කර්ණිකා ඇතුළු රුධිරේ කෝෂිකාවට යනවා. ඊළඟ කෝෂිකා කුංචනය. කෝෂිකා හැකිලෙනවා කර්ණිකා හිල් වෙනවා. දෙකම එකම නෙවෙයි. මේ කෝෂිකා හැකිලෙනවා කර්ණිකා හිල් වෙනවා. එතකොට ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට වැහිලා උඩට යන එක නවත්තනවා. ලබ් කියන ශබ්දය එනවා. අඩසඳ කපාට විවෘත වෙලා ඒ ධමනී ඒ කෝෂිකා විරුද්ධ අදාළ ධමනීට යනවා. හෘත් විස්තාරය වෙන්නේ කෝෂිකා දිගහැරෙන. කෝෂිකා දිගහැරෙනකොට ආපස්සට එන්න හදන රුධිරය ඒක නවත්තන අඩසඳ කපාට වැහෙනවා. ඩප් කියන ශබ්දය හට ගන්නවා. ආයි ඊළඟ මොහොතේ එතකොට හෘත් විස්තාර කාලය තුල මුළු හෘදයම දිගහැරලා තියෙන. ඒකයි හෘත් විස්තාරය. විස්තාරය කියන්නේ දිගහැරලා තියෙන. ඒ කාලය තුල උත්තර සහ අපරමහා ශිරා වලින් මේකට අපිරිසුදු රුධිරය පුරවනවා. පුප්පුෂීය ශිරා වලින් වම් කර්ණිකාවට පිරිසුදු රුධිරය පුරවනවා. ඒ නිසා හෘත් විස්තාර කාලය තුල මෙයාට රුධිර කර්ණිකා දෙකට රුධිරය පිරීම සිද්ධ වෙනවා. අන්න ඊළඟට ආයෙ පටන් ගන්නවා කර්ණිකා රුධිරය පිරිච්ච ගමන් ඊළඟ චක්‍රේ කර්ණිකා ආකුංචනය. කර්ණිකා හැකිලෙනවා. ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට ඇරෙනවා. ඒ කර්ණිකාවේ ඇති රුධිරය අදාළ කෝෂිකාවට ගමන් කරනවා. ඊළඟ කෝෂිකා ආකුංචනය. කෝෂිකා හැකිලෙනවා කර්ණිකා දිග ඇරෙනවා. ඒ කෝෂිකාවේ ඇති රුධිරය අඩසඳ කපාට වල ධමනි වල තල්ලු වෙනවා. ත්‍රිතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට වැහෙනවා. ලබ් කියන ශබ්දය හට ගන්නවා. ඊළඟ හෘත් විස්තාරය. කෝෂිකා දිග ඇරෙනවා. හරි. දැන් මුළු හෘදයම දිග ඇරලා තියෙනවා. එතකොට ආපස්සට රුධිරය එන එක වළක්වන්න අඩසඳ කපාට වැහෙනවා. ඩප් කියන ශබ්දය හට ගන්නවා. ඒ කාලය තුල කර්ණිකා දෙක රුධිරයෙන් පිරෙනවා. ඒතර මේක හැම වෙලාවෙම වෙන්නේ කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘත් විස්තාර. 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 කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘත් විස්තාර යන පිළිවෙල තමයි හෘත් චක්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ. එක හෘත් චක්‍රේ කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘත් විස්තාර ඊළඟ මොහොතේ ඊළඟ හෘත් චක්‍රේ කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘත් විස්තාර. ඊළඟ මොහොතේ ඊළඟ හෘත් චක්‍රේ කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘත් විස්තාර. කෝෂිකා කුංචනයේදී කෝෂිකා කියලාදී මේ දෙක වැහෙද්දී තමයි ලබ් කියන ශබ්දය. විස්තාරයේදී මේක දිගේ යනකොට ආපස්සට එන ගමනක් කරන අඩසඳ කපාට වැහෙනකොට තමයි ඩප් කියන ශබ්දය. ඒතර කර්ණිකා කුංචනයේදී ඇත්තම ශබ්දයක් එන්නේ නැහැ. මොකද ඒකෙදි මොකක්වත් වැහෙන්නේ නැහැ. මේකෙදි ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට වැහෙනකොට ලබ් ශබ්දය. මේකෙදි අඩසඳ කපාට වැහෙනකොට ඩප් ශබ්දය. කෝෂිකා කුංචනයේ හෘත් විස්තාරයේ තමයි ඩප් ශබ්දය එන්නේ. එතකොට ඕනම හෘත් චක්‍රයකට ඕනම හෘත් චක්‍රයකට කර්ණිකා කුංචනයේ කෝෂිකා කුංචනයේ හෘත් විස්තාරය තියෙනවනේ. ඒතර කෝෂිකා කුංචනයේ
ලබ් ශබ්දය හර්ට් විස්තර ඩබ් ශබ්දය නිසා හැම හර්ට් චක්‍රයකටම ලබ් ඩබ් කියන ශබ්ද දෙක එනවා. ඊළඟ හර්ට් චක්‍රයෙන් උඩට ආයෙ ලබ් ඩබ්. ඒක නිසා තමයි හෘදේ ක්‍රියාත්මක කරන හැම මොහොතකම ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් කියන ශබ්දය එන්නේ. හර්ට් චක්‍රයෙන් හර්ට් චක්‍රයට. තේරුණාද? පැහැදිලි වුණාද? එතකොට ඔය එක හර්ට් චක්‍රයකට සමහර අය කියනවා හෘද ස්පන්දයක් කියලා. හෘද ස්පන්දය. හර්ට් චක්‍රය මේ තුනම එකතු කරාම හර්ට් චක්‍රය. ඒ හර්ට් චක්‍රයකට අපි කියනවා හර්ට් චක්‍රය. ඒකට සමහර අය කියනවා හෘද ස්පන්දය. හෘද ස්පන්දය. නැත්නම් හෘද ස්පන්දනය. ඒ සාමාන්‍යයෙන් එක හර්ට් චක්‍රයකට හෙවත් එක හෘද ස්පන්දනයකට ගත වන කාලේ තත්පර 0.8කට මේ කොටස් 3යි තියෙන්නේ. එතන විනාඩියක් කියන්නේ තත්පර 60කට 0.8 ඒවා දල වශයෙන් 72ක් විතර තියෙනවා. ඒ නිසා අපි කියනවා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ විනාඩියට හර්ට් චක්‍ර 72ක් හෘද ස්පන්ද 72ක් විතර වෙනවා කියලා. 아무ත් ඒ 72 හැම එක්කෙනාගේම හරියට මෙහෙම තියෙන්න ඕනේ නැහැ. ඒක 60ත් 80ත් අතර තියෙනවා නම් නිරෝගී. සමහර වෙලාවට ඒක හෘද චක්‍ර හෘද ස්පන්ද ගන්න 60 80 අතර නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකු එක් මිනිත්තුවක් තුළ නැත්නම් එක් විනාඩියක් තුළ සිදුවෙන එක් මිනිත්තුවකදී සිදුවන හෘද චක්‍ර ගාන 60ත් 80ත් අතර ප්‍රමාණය. දැන් ව්‍යායාම කරාම පොඩ්ඩක් හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා මීට වඩා. බය වුණාම හෘද ස්පන්දන වේගය මීට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. කේන්ති ගියාම හෘද ස්පන්දන වේගය මීට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. කොහොමත් කුඩා ළමයෙකුගේ හෘද ස්පන්දන වේගය නිරෝගී වැඩිහිටියට වඩා වැඩි. එයාගේ හෘද ස්පන්දන වේගය වැඩි. එහෙම මේ විශේෂ තත්ත්වවලදී හෘද ස්පන්දන වේගය කෙරෙහි දේහ ඉරියව් ස්ත්‍රී පුරුෂ ස්වභාවය එයාගේ පෝෂණ මට්ටම හරි ඒවත් බලපානවා. කොච්චර එයාට මන්ද පෝෂණයෙන් පෙළෙනවද ඒ පෝෂණ මට්ටම. ඊට පස්සේ එයාගේ මානසික තත්ත්වය, ඒ කියන්නේ එයා බයෙන් දින්නේ ආතතියෙන් දින්නේ කියන එක. රයිට් ඒ වගේ කාරණා මත මේ දේහ ඉරියව්ව එයා පවත්වාගෙන ඉන්නේ. හරි ඒ වගේ කාරණා රාශියක් මත හෘද ස්පන්දනයේ සිදුවන මිනිත්තුවකට සිදුවන වාර ගාන තීරණය වෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය අපි දලාගයක් දෙනවා නිරෝගී වැඩිහිටි පුද්ගලෙකුගේ සාමාන්‍ය රුධිර ඒ හෘද ස්පන්දන වේගය මිනිත්තුවකට හෘද ස්පන්දන 60ත් 80ත් අතර වාර ගානක් වෙනවනම් ඒක කොහොම නෝමල්. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. හරි එතකොට ওই විදිහට තමයි හෘදේ ක්‍රියාත්මක වෙන්නේ හෘද චක්‍රය. කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘද විස්තාර. කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘද විස්තාර. කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘද විස්තාර යන පිළිවෙලට තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඔය කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘද විස්තාර වෙනකොට මේ හෘදේ සංකෝචන හිල්වීම වෙනවනේ. දැන් කර්ණිකා කුංචනේ කර්ණිකා බිත්තිය හැකිලෙනවා. කෝෂිකා කුංචනේ කෝෂිකා හැකිලෙනවා, කර්ණිකා දිග හැරෙනවා. හෘද විස්තාරයේදී කෝෂිකා දිග හැරෙනවා. එතකොට ඔය හෘද පේශි වල ඔය ක්‍රියාකාරීත්වය වෙනකොට පොඩි විදුලි ධාරාවක් හට ගන්නවා. හෘදය ආශ්‍රිතව කුඩා විදුලි ධාරාවක් හට ගන්නවා. ඒ හට ගන්න විදුලි ධාරාවන් මේ හෘදයට පිටතින් පපුවේ හයි කරපු මේ උරසේ හයි කරපු ඉලෙක්ට්‍රෝඩ මගින් ඉලෙක්ට්‍රෝඩ මගින් මේ පපුවට හයි කරපු ඉලෙක්ට්‍රෝඩ මගින් ඒ කර්ණිකා කුංචනයේදී කර්ණිකා බිත්තිය හැකිලනකොට හටගන්න විද්‍යුත් විභව වෙනස, කෝෂිකා කුංචනේ කෝෂිකා හැකිලනකොට කර්ණිකා ඊළනකොට හටගන්න විභව වෙනස. එතන විභව වෙනස් දෙකක් හට ගන්නවා. ඇයි මෙයා හැකිලෙනවා අර යදි ගන්නවා. ඊළඟ විස්තාරයේදී කෝෂිකා දිග යනකොට හටගන්න විද්‍යුත් විභව වෙනස. ඒ විභව වෙනස නිසා කුඩා විදුලි ධාරාව. ඒවා අපිට මේ හෘදේ පිටින් හයි කරපු අධිසංවේදී ඉලෙක්ට්‍රෝඩ වලට ලබාගෙන ඒවා මගින් පරිගණක තිරයක ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. එහෙම ඇන්දොත් මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි මෙන්න මෙහෙම ප්‍රස්ථාරය එනවා. කොහොමද? දැන් හෘදේ වැඩ කරන්නේ නැත්තම් ඒ කියන්නේ අපි තු මියගිය පුද්ගලයෙක් ගිනා හරිද? එයාගේ කර්ණිකා කුංචන කෝෂිකා කුංචන හෘද විස්තාර වෙන්නේ නැහැනේ. හෘද පේශි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විද්‍යුත් විභව වෙනසක් එන්නේ නැහැ. විදුලි ධාරාව පිටතට සන්නයනය වෙන්නේ නැහැ. පිටින් හයි කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ වලට. එතකොට ප්‍රස්ථාරේ නිකන් මෙහෙම තනි ඉරක් ඇඳීගෙන යනවා. තනි ඉරක් විභව වෙනසක් නැහැ. අපි හිතමු මේ මනුස්සයා එකපාරටම හෘදේ නිකන් අපි හිතමු වැඩ කරන්න ගත්තයි කියලා. ඒතර එකපාරට කර්ණිකා කුංචනයක් වෙනවා. ඇයි චක්‍ර පිළිවෙලට වෙන්නේ? චක්‍රයේ කර්ණිකා කුංචනේ කෝෂිකා කුංචනේ හෘද විස්තාරේ. දැන් මෙයා මේ වැඩ කරන්නේ නැතු ඉట్లా මිය ගිහිල්ලා හිටපු මිනිස්සෙක් කියලා එහෙම වෙන්නේ නැහැ මං කියන්නේ. උපකල්පන කරලා ඒතර හෘදේ වැඩ කරන්නේ නැතු හිටියම විභව වෙනසක් නැහැ. මෙහෙම යන්නේ ලයින් එක මෙහෙම යනවා. හරි. අපි තුම එකපාරට වැඩ කරන්න පටන් ගත්තයි කියලා. ඒතර කර්ණිකා කුංචනයක් එනවා. කර්ණිකා කුංචන කර්ණිකා හැකිලෙනවා. එතකොට එතන හට ගන්න ඕන විභව වෙනසක් හෘද පේශි වල.
ඒ නිසා ධාරාවක් අට ගන්නවා. ඒ ධාරාව නිසා මෙහෙම ගිහපු ලයින් එක එකපාරට ගැස්සෙලා මෙන්න මෙහෙම එන්න ගන්නවා. ඊළඟ මොහොතේ කෝෂිකා කුංචනය වෙද්දී දෙකක් එකපාර වෙනවා. මොනවද? හැකිලිච්ච කර්ණිකා දිගෑරෙන ASCII කෝෂිකා හැකිලෙනවා. කර්ණිකා කුංචනයේදී කර්ණිකා හැකිලෙද්දී කර්ණිකා බිත්ති හැකිලෙද්දී ඒ විභව වෙනස එන නිසා මේක මෙහෙම ගියා. ඊළඟ මොහොතේ කෝෂිකා කුංචනයේ කෝෂිකා හැකිලෙනකොට කර්ණිකා ඊළඟට විභව වෙනස්කම් දෙකයි. කෝෂිකා හැකිලීමට එක විභව වෙනසයි කර්ණිකා දිගෑරීමට එක විභව වෙනසයි. දෙකම එකපාර එනකොට මේක මෙහෙම ගිහිල්ලා ඔහොම වෙලා යනවා. හරි. ඔහොම. ඊළඟ මොහොතේ හර්ට් විස්තාරයේදී ආයේ කෝෂිකා දිගෑරෙනකොට හරි තව විභව වෙනසක් හට ගන්නවා. ඒකට ආයේ මේක මෙහෙම වෙනවා. ඔන්න. ඊළඟ මොහොතේ දැන් ඔන්න දැන් හර්ට් විස්තාරයේදී කෝෂිකා හැකිලෙන්නෙත් නැහැ දිගෑරෙන්නෙත් නැහැ. මෙහෙම යනවා මේක. ඊළඟ මොහොතේ ඊළඟ කර්ණිකා කුංචනය ඊළඟ හර්ට් එකේ කර්ණිකා කුංචනය ආයේ කර්ණිකා හැකිලෙනකොට ආයේ මේක මෙහෙම වෙනවා. ඔහොම එනවා. ඊළඟ මොහොතේදී කෝෂිකා කුංචන කෝෂිකා හැකිලෙනකොට කර්ණිකා දිගෑරෙනකොට දෙක එකපාර විභව වෙනස්කම් දෙකක් අට ගන්නවා. මේක මෙහෙම වෙලා යනවා. ඊළඟ මොහොතේ හර්ට් විස්තාරදී ආයේ මෙහෙම වෙනවා. ඊළඟට ඔන්න දැන් හර්ට් විස්තාර කාලය තුල විභව වෙනසක් නැහැ. මොකද හැකිලෙන්නේ නැහැ. ඊළඟ හර්ට් චක්‍රයේ කර්ණිකා කුංචනේදී ආයේ එනවා. කෝෂිකා කුංචනේදී ආයේ මේ විදිහට එනවා. හර්ට් විස්තාර මෙහෙම වෙනවා. මෙන්න මෙහෙම වේගෙන යනවා. හැබැයි ආයේ මේ මනුස්සයාගේ හෘදේ නැවතුණා. දැන් මුකුත් නැහැනේ. අකණ්ඩව මේ යනවා. අන්න. එතකොට මේ තියෙන වැඩ කරපු වෙලාව මේ තියෙන වැඩ නොකරපු වෙලාව මේ තියෙන වැඩ නොකරපු වෙලාව. සාමාන්‍ය නිරෝගී වැඩ ජීවත් වෙලා ඉන්න මිනිස්සුගේ දිගටම මේව යනවා. එතකොට මේකේ මෙන්න මේ එක කෑල්ලක් ගත්තම නැත්නම් මේ කෑල්ල ගත්තොත් එහෙම නැත්නම් මේ කෑල්ල ගත්තොත් මේ කෑල්ල හිතන්නකෝ. හරිද? මේකට කියන්නේ ECG සටහන් කියලා මේවට කියන්නේ. ඉලෙක්ට්‍රෝකාඩියග්‍රෑම්. ECG ඉලෙක්ට්‍රෝකාඩියග්‍රෑම්. සිංහලෙන් කියන්නේ හර්ට් කාන්තුක රේඛනය. හර්ට් කාන්තුක රේඛනයේ අදහස නම් එච්චර වෙන්නේ නැහැ. ECG ඉලෙක්ට්‍රෝකාඩියග්‍රෑම්. දැන් මේ එක ECG කොටසක එක හර්ට් චක්‍රයට අදාළ කොටසේ මේකට කියන්නේ P තරංගය. P තරංගය ඇති වෙන්නේ මොකද්ද මේ කර්ණිකා කුංචනයේ. මේකට කියන්නේ QRS තරංග සංකීර්ණය. QRS තරංග සංකීර්ණය ඇති වෙන්නේ කෝෂිකා කුංචනයේ. මේකට කියන්නේ T තරංගය. ඒක හටගන්නේ හර්ට් විස්තාරයට. ඒතර වෛද්‍යවරයෙකුට මේවා හරි විදියට සිද්ධ වෙනවනේ. මේවා ඇවිල්ලා තියෙනවා නම් එයාගේ කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හර්ට් විස්තාර හරියට සිද්ධ වෙනවා. හැබැයි මේවායි පොඩි දුර්වලතා පේනවා නම් ECG සටහනක. ඒ කියන්නේ එයාගේ එක්ක කර්ණිකා කුංචනේ හරියට වෙන්නේ, කෝෂිකා කුංචනේ වෙන්නේ, හර්ට් විස්තාරය වෙන්නේ. ඒ අනුව ECG සටහනක් බලලා වෛද්‍යවරයෙකුට පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරීත්වයේ නිසි ආකාරයට සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඒ දෝෂ තියෙනවද කියලා දලා අදහසක් ගන්නට පුළුවන් මූලික පරීක්ෂණයක් හැටියට ECG එකක් අරගෙන ECG වාර්තාවක් අරගෙන. ඒක නිසා තමයි ඔකට කියන්නේ ECG කියලා. අර කර්ණිකා කුංචනේ කෝෂිකා කුංචනේ හර්ට් විස්තාරයේදී හර්ට් පේශිවල සිදුවන විභව වෙනස් වීම පිටතට අරගෙන අඳින ප්‍රස්ථාරය ඇසුරෙන් අපිට ඒක නිරෝගී පුද්ගලයෙකුගේ එකත් එක්ක සසඳලා රෝගී පුද්ගලයෙකුගේ තියෙන වෙනස්කම් පිළිබඳ දලා අදහසක් ගන්නට පුළුවන් ECG. කොහොමරි හෘදේ ක්‍රියාකාරීත්වයේ කොටස් තුනයි කර්ණිකා කුංචනය, කෝෂිකා කුංචනය, සම්පූර්ණ හර්ට් විස්තාරය. රයිට් එහෙනම් මේ බලන්න. හෘදේ ක්‍රියාකාරීත්වය. හෘදේ පොම්පයක් ලෙස ක්‍රියාත්මක වන බව අපි දනිමු. මේ සිදුවන්නේ හෘදේ කර්ණිකා හා කෝෂිකා මාරුවෙන් මාරුවට රිද්මයානුකූලව සංකෝචනය වීමෙන් හා විස්තාරණය වීමෙන්ය. කර්ණිකා සංකෝචනයේදී ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට විවෘත වීමෙන් කෝෂිකා දෙකට රුධිරය ගමන් කරනවා. මම කිව්වා කර්ණිකා කුංචනයේදී කර්ණිකා හැකිලෙනවා, ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට ඇරෙනවා. ඒ කර්ණිකාවේ ඇති රුධිරය අදාළ කෝෂිකාවට යනවා. කෝෂිකා රුධිරයෙන් පිරීමත් සමගම කෝෂිකා සංකෝචනය. කෝෂිකා රුධිරය පිරෙනකොට ඊළඟට කෝෂිකා කුංචනය පටන් ගන්නවා. එතන වැඩ ගොඩයි. කෝෂිකා හැකිලීම, කර්ණිකා දිගෑරීම, ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට වැසීම, මොකද හරියට යන්න හදන නිසා. එතකොට ලබ් ශබ්ද ඇතිවීම, අඩසඳ කපාට විවෘත වීම, ඒ කෝෂිකාවේ ඇති රුධිරය අදාළ ධමනියට තල්ලු වීම. එවිට ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසේ අඩසඳ කපාට විවෘත වී වම් කෝෂිකාවේ ඇති රුධිරය සංස්ථානික මහා ධමනියටත් දකුණු කෝෂිකාවේ ඇති රුධිරය පුප්පුසිය මහා ධමනියටත් ඇතුළු වේ. හෘදයේ නිවතර රුධිරය පොම්ප කිරීමට වැඩි බලයක් යෙදිය යුතු නිසා කෝෂිකා බිත්ති කර්ණිකා බිත්ති වලට වඩා ඝනකම පිටයි. හරි. ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ වැහෙනවා. ඒතකොට ලබ් කියන ශබ්දය ඇති වෙනවා.
අඩසන්ධ කපාට ඇරෙනවා. ඒ කෝෂිකාවේ රුධිරය ධමනි වලට යනවා. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනියට, දකුණු කෝෂිකාවෙන් පුප්පුසිය ධමනියට. එහෙම යද්දි ලොකු තල්ලුවක් දෙන්න ඕන නිසා කෝෂිකා දෙකේ බිත්ති කර්ණිකා දෙකේ බිත්ති වලට වඩා ඝනකමින් වැඩි. හැබැයි වම් කර්ණිකාව දකුණු කර්ණිකාවට වඩා ඝනකමින් වැඩි. මොකද දකුණු කර්ණිකාවෙන් පෙනාලට විතරයි තල්ලු කරන්නේ පුප්පුසිය ධමනිය යනවා. වම් කර්ණිකාවෙන් සංස්ථානික ධමනිය යනවා. මුළු ශරීරෙම තල්ලු කරන නිසා එතන බලය වැඩි. ඒ නිසා දකුණු කෝෂිකාවේ බිත්තියට වඩා වම් කෝෂිකාවේ බිත්තිය ඝනකමින් වැඩි. හරි. ඊළඟට කෝෂිකා සංකෝචනයේ අවසාන වීමත් සමග කෝෂිකා විස්තරණය වේ. එවිට අඩසඳ කපාට වැසේ. සම්පූර්ණ හෘද විස්තරය ඊළඟට එන්නේ. ඒකේ කෝෂිකා දිග හැරෙනවා. එතකොට රුධිරය ආපස්සට එන එක වළක්වන්න අඩසඳ කපාට වෙනකොට ඩප් කියන શબ્දය හට ගන්නවා. මාරුවෙන් මාරුවට රිද්මයානුකූලව සිදුවන මෙම කර්ණික කෝෂිකා සංකෝචනය හා විස්තරණය හෘද චක්‍රය නම් වේ. හෘද චක්‍රයකට කර්ණිකා කුංචනයේ කෝෂිකා කුංචනයේ සම්පූර්ණ හෘද විස්තරය ඇති. රිද්මයානුකූලව සිදුවන හෘද චක්‍ර හෘද ස්පන්දන ලෙස හඳුනාගත හැකි වේ. එයා ලබ්ඩප් කියන ශබ්ද හට ගන්න ඒ හෘද චක්‍රය. එක හෘද චක්‍රයකට එක ලබ් එකයි එක ඩප් එකයි. ඊළඟ හෘද චක්‍රය ආයි ලබ්ඩප්. ඒ වගේ යුගල් හට ගන්නවා. ලබ්ඩප් කිය හට ගන්න එකයි. වේදනලාවක් පපුව මත තබා එයින් නිකුත් වන හඬට සවන් දුන් විට පැහැදිලි ශබ්ද දෙකක් ශ්‍රවණය කළ හැකිය. එම ශබ්ද දෙක ලබ්ඩප් යනුවෙන් වෛද්‍යවරු හඳුන්වති. ලබ් ශබ්දයේ කෝෂික සංකෝචනය සමග ත්‍රිතුණ්ඩ කපාට වැසීම නිසාද ඩප් ශබ්දය කෝෂික විස්තරය සමග අඩසඳ කපාට වැසීම නිසාද ඇතිවේ. හරි. ඒක සාමාන්‍ය නිකම් පපුවකට කෙනෙකුගේ අපේ පපුවට අපිට කන තියා ගන්න බෑනේ. වෙන කෙනෙකුගේ පපුවට ඉතා උනන්දුවෙන් කන තියලා ඇහුවත් මේක යාන්තමින් ඇහෙනවා. හැබැයි වේදනලාවක් භාවිතා කළා ඉතා හොඳින් ශ්‍රවණය කරන්න පුළුවන් මේ ලබ් ඩප් ශබ්දය. මතක තියාගන්න ඕනේ ලබ් ශබ්දේ එන්නේ කෝෂිකා කුංචනයේදී ත්‍රිතුණ්ඩ කපාට වැසීමෙන් ලබ් කියන ශබ්දය හෘද විස්තරයේදී කෝෂිකා දිග හැරෙනකොට අඩසඳ කපාට වැහිදී තමයි ඩප් ශබ්දය හටගන්නේ. හරි. එතකොට ඊළඟට අපි කතා කරන දේ රුධිර පීඩනය. රුධිර පීඩනය. ඔන්න අහගන්න. රුධිර පීඩනය. රුධිර පීඩනය කියන්නේ මොකක්ද? දැන් රුධිර පීඩනය කියන එක අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. රුධිර පීඩනයක් තියෙන්නේ ධමනිය ඇතුලේනේ. අපි දන්නවා ශිරා ඇතුලේ පීඩනය හරි අඩුයිනේ. ශිරා කරන්නේ අවයවයක ඉඳන් හෘදයට රුධිරය අරන් එන එකනේ. අවයවයක ඉඳන් හෘදයට රුධිරය අරන් එනකොට ලොකු බලයක් අවයවෙන් දෙන්නේ නැහෙනේ කොහොමද? ඒ නිසා ශිරා තුල රුධිර පීඩනය අඩුයි. පීඩනයක් තියෙනවා නම් තියෙන්නේ ධමනි තුල. මොකද හෘදයෙන් තමයි පොම්ප කරන්නේ ධමනිය ඇතුලට. වම් කෝෂිකාවෙන් සංස්ථානික ධමනියට දකුණු කෝෂිකාවෙන් පුප්පුසිය ධමනියට රුධිරය පොම්ප කරනවා. ඒ නිසා රුධිර පීඩනය තියෙන ධමනි තුල. ඒතර රුධිර පීඩනය යනු කුමක්ද කියලා ඇහුවොත් රුධිර පීඩනය යනු කුමක්ද කියලා ඇහුවොත් බ්ලඩ් ප්‍රෙෂර් රුධිර පීඩනය යනු කුමක්ද කියලා ඇහුවොත් අපිට කෙටියෙන් කියන්න පුළුවන් ධමනි තුල තිබෙන රුධිරය මගින් ධමනි බිත්ති මත ඇති කරන පීඩනය රුධිර පීඩනයයි කියලා. සරල අදහසක් දෙන්න පුළුවන්. ධමනි තුල තිබෙන රුධිරය මගින් ධමනි බිත්ති මත ඇති කරන පීඩනය රුධිර පීඩනයයි. ධමනි තුල තිබෙන රුධිරය මගින් ධමනි බිත්ති මත ඇති කරන පීඩනය. ඔය ධමනි බිත්තියේ පීඩනය දරාගන්නේ ඝනකමින්ත් වැඩි වෙලා තියෙන්නේ. ප්‍රත්‍යස්ත වෙලා තියෙනෙත් ඒකනේ. මොකද අර කෝෂිකා වලින් අධි පීඩනයක් යටතේ රුධිරය ධමනි වලට තල්ලු කරනකොට ඒ රුධිරයේ විසින් ධමනි බිත්ති මත තෙරපීමක් ඇති කරනවා. ඒ තෙරපීම තමයි අපි කියන්නේ රුධිර පීඩනය. ධමනි තුල තිබෙන රුධිරය මගින් ධමනි බිත්ති මත ඇති කරන පීඩනය. හැබැයි ඒක හැම වෙලාවෙම එකම ආගයේද? එකම ආගයේ නෙවෙයි. ඒකේ ආකාර දෙකක් තියෙනවා. රුධිර පීඩනයේ ආකාර දෙකක් තියෙනවා. ඒ මොකද්ද? මට නැවත මෙතනට ගියොත් පෙන්වන්න පුළුවන්. රුධිර පීඩනයේ ආකාර දෙකක් තියෙනවා. මොනවද? දැන් කෝෂිකා කුංචනය ගැන හිතන්නකෝ. කර්ණිකා කුංචනය කර්ණික හැකිලෙනවා මේකට රුධිරය එනවා. ඊළඟ කෝෂිකා කුංචනයේදී කෝෂිකා හැකිලෙනකොට මේක දෙක වැහෙනවනේ. දිතුන් ලබ් ශබ්දයට අට ගන්නවනේ. මේ දෙක ඇරෙනවනේ. කෝෂිකා හැකිලෙනකොට අනික කෝෂිකා බිත්ති ඝනකම්නේ. ලොකු බලයකින් ධමනි දෙකට රුධිරය තල්ලු කරනවනේ. මෙතනින් වම් කෝෂිකාවෙන් සංස්ථානික ධමනිය දකුණු කෝෂිකාවෙන් පුප්පුසිය ධමනිය ලොකු බලයකින් මෙම රුධිරය තල්ලු කරනකොට අන්න ඒ වෙලාවේ ඒ කියන්නේ කෝෂිකා කුංචනය වෙන වෙලාවේ හෘද චක්‍රයක කෝෂිකා කුංචනය වෙන වෙලාවේදී රුධිරයේ පිරි වම් කෝෂිකාවෙන් සහ මෙතන රුධිරයේ පිරි දකුණු කෝෂිකාවෙන්
පුපුසිය දමනියට සහ සංස්ථානික දමනියට රුධිරය එකපාර ගොඩක් තල්ලු කරන වෙලාවේ විශාල පීඩනයක් ඒ දමනි බිත්ති මත ඇති වෙනවා. ඒක හටගන්නේ කෝෂිකා ආකුංචනයේදී. රුධිරය පිරි වම් කෝෂිකාවෙන් එකපාරට මෙහෙම වෙනකොට ලොකු බලයකින් රුධිරය තල්ලු වෙද්දී ඒ වෙලාවේ දමනි මත බිත්ති මත ලොකු පීඩනයක් හට ගන්නවා. අන්න ඒකට කියනවා කෝෂික ආකුංචනය වෙලාවේදී දමනි බිත්ති මත රුධිරෙන් නැති කරන අධික පීඩනය ආකුංච පීඩනය. ඒකට කියන්නේ ආකුංච පීඩනය. ඒකේ අගේ වැඩි. විද්‍යාඥයෝ ඒකේ අගේ හොයාගෙන තියෙනවා. ඒ පීඩනය මැනලා තියෙන රසදිය මිලිමීටර වලින් රසදිය මිලිමීටර් 110ත් 120ත් අතර ප්‍රමාණය. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ ආකුංච රුධිර පීඩනය අගය කියන්නේ කෝෂික ආකුංචනයේදී කෝෂිකා හැකිලෙන විට වම් කෝෂිකාවේ ඉඳලා මහා ධමනිට රුධිරය විශාල වශයෙන් පොම්ප කිරීමේදී ඒ රුධිරයේ මගින් ධමනි බිත්ති මත ඇති කරන තෙරපීම. ඒක වැඩි අගයක්. ඒකේ අගය රසදිය මිලිමීටර් 110ත් 120ත් අතර. අනික් ආකාරය මොකක්ද? අනික් ආකාරය තමයි කෝෂිකා ආකුංචනයෙන් පස්සේ ඊළඟට කෝෂිකා දිගහැරිලා සම්පූර්ණ හෘද විස්තාර කාල මුළු හෘදෙම දිගහැරලා තියෙන වෙලාවෙදී හෘදෙන් රුධිරය තල්ලු කෙරෙන්නේ නැහැ නේ. ඒ තත්පර 0.4 තුලදී. මොකද හෘද විස්තාරයේදී අර හැකිලේදී තල්ලු කරා ඊළඟට මේක දිගහැරෙනවනේ හෘද විස්තාරයේ. කෝෂිකත් දිගහැරලා දැන් කර්ණිකත් දිගහැරිලා. එතකොට හෘදෙන් ඒ කාලය තුල විස්තාර කාලය තුල රුධිරය තල්ලු කෙරෙන්නේ නැහැ ධමනිය ඇතුළට. ඒ නිසා ධමනිය ඇතුළේ ඉතුරු වෙලා තියෙන රුධිරය මගින් තමයි ධමනි බිත්ති මත තෙරපීම ඇති කරන්නේ. ඒක අච්චර ලොකු තද කිරීමක් නෙවෙයි. අච්චර ලොකු පීඩනයක් නෙවෙයි. මොකද තල්ලු කරනකොට ඇතිවන තෙරපීම තරම් තෙරපීමක් නිකන් ඉන්නකොට ඇති වෙන්නේ නැහැ. දැන් බස් එකේ මිනිස්සු යනවා. එක පාටම පිටිපස්සෙන් ලොකු තල්ලුවක් ඉස්සරහට එනවා. එතකොට ඉස්සරහින් මිනිස්සු විසික් වෙලා යන්න පුළුවන්. ඒක ලොකු තල්ලුවක්. දැන් තල්ලුවක් නැති වෙලාවෙ තෙරපි තමයි ඉන්නේ. හැබැයි ඒක අර තරම් ලොකු එකක් නෙමෙයි. ඒ වගේ හෘද විස්තාර කාලය තුලදී හෘදෙන් රුධිරය ධමනි වලට තල්ලු නොකරන නිසා ඒ වෙලාවේ ධමනි වල ඉතුරු වෙලා තියෙන රුධිරය මගින් ධමනි බිත්ති මත ඇති කරන පීඩනයට කියනවා විස්තාර පීඩනය. එය අරකට වඩා ටිකක් අඩු වගයක්. ඒක රසදිය මිලිමීටර 70ත් 80ත් අතර කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඔය මනින්න පුළුවන් නේ අර රුධිර මයින්න රුධිර පීඩන මානයක් තියෙනවානේ. ඒකෙන් බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකකින් මයින්න පුළුවන්. හරි. එතකොට ඒකෙන් මැන්නම රසදිය මිලිමීටර 70ත් 80ත් අතර. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්. හැබැයි ඉතින් ඊළඟ මොහොතේ ආයේ කර්ණිකා කුංචනයට පස්සේ කෝෂිකා කුංචනයක් කෙනකොට ආයෙ තල්ලු කරනවනේ. ආයෙ අරාගයට වැඩි වෙනවා. රසදිය මිලිමීටර 110 120 ආකුංච පීඩනයට. ඊළඟ මොහොතේ ආයෙ විස්තාරය වෙනකොට දිගහැරෙනවනේ. ඒක තල්ලු කරෙන්නේ නැහනේ. ආයෙ අඩු වෙනවා අර ගන්න. රසදිය මිලිමීටර 70ට 80ට. ආයෙ ඊළඟ චක්‍රේ කර්ණිකා කුංචන කෝෂිකා කුංචන ආයෙ තල්ලු කරනකොට ආයෙ තල්ලු වෙනකොට අධික පීඩනයට ගන්නවා. රසදිය මිලිමීටර 110 120. ඊළඟ මොහොතේ විස්තාරයේදී නැවත තල්ලු කෙරෙන්නේ තීර රුධිරයෙන් ධමනි බිත්ති මත ඇති කරන පීඩනය අරකට වඩා අඩු වෙනවා 70 80. ඒ අනුව රුධිර පීඩනයේ ආකාර දෙකයි ආකුංච පීඩනය සහ විස්තාර පීඩනය. ආකුංච පීඩනය සහ විස්තාර පීඩනය. රුධිර පීඩනයේ ආකාර දෙකයි. එක ආකුංච පීඩනය අංක 2 විස්තාර පීඩනය. විස්තාර පීඩනය. මොකක්ද ආකුංච පීඩනය කියන්නේ? කෝෂික ආකුංචනයේදී වම් කෝෂිකාවේ සිට සංස්ථානික මහා ධමනියට විශාල පීඩනකින් රුධිරය ඇතුළු කිරීම නිසා එම රුධිරයේ මගින් ධමනි බිත්ති මත ඇති කරන පීඩනය ආකුංච පීඩනය. එහි අගය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ රසදිය මිලිමීටර් 110ත් 120ත් අතර. 110ත් 120ත් අතර රසදිය මිලිමීටර්. රසදිය මිලිමීටර්. මේ HD කිව්වේ රසදිය. ඊළඟ විස්තාර පීඩනය. හෘද විස්තාර කාලය තුලදී හෘදයෙන් රුධිරය පිටතට තල්ලු නොකරන වෙලාවේදී ධමනි තුල ඉතිරි වී ඇති රුධිරය මගින් ධමනි බිත්ති මත ඇති කරන තෙරපීම විස්තාර පීඩනයයි. ඒ මීට සාපේක්ෂව අඩුයි රසදිය මිලිමීටර 70ත් 80ත් අතර ආගිය. රසදිය මිලිමීටර 70ත් 80ත් අතර ආගිය. ඒ අනුව අපිට කියන්න පුළුවන් රුධිර පීඩනය අපි සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙමයි. රුධිර පීඩනය බ්ලඩ් ප්‍රෙෂර් එක අපි සාමාන්‍යයෙන් ලියන්නේ මේ විදිහට. රුධිර පීඩනය. හරි. BP. BP කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් කියන එක. අපි ලියනවා
120 බෙදීම 80 රසදිය මිලිමීටර්. මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් රුධිර පීඩනය නිරූපණය කරන්නේ. හැම වෙලාවෙම උඩින් ලියන්නේ ආකුංච පීඩනයගේ, යටින් ලියන්නේ විස්තාර පීඩනයගේ. මේ කපලා එහෙම දාන්නේ නැහැ ගණිතය කියලා බිඳුවට බිඳුව කපලා 12යි 8යි 4 වරක් කපලා 3න් 2යි කියලා එහෙම ලියන්න බෑ අපිට. මේ ගණිත කතාවක් නෙවෙයි. මේ උඩින් තියෙන ආකුංච පීඩනයගේ, යටින් තියෙන විස්තාර පීඩනයගේ ඒකකයේ තමයි මේ දාලා තියෙන රසදිය මිලිමීටර. පීඩනය මැනීමේ අන්තර්ජාතික සම්මතයේ පැස්කල්. හැබැයි මෙතන පැස්කල් වලින්ම ඉන්න බෑ. ඒ නිසා මෙතන රසදිය කඳ මිලිමීටර කිහිපයක් උස රසදිය කඳක් කොච්චරක් උසට යවන්න පුළුවන්ද? ආකුංච පීඩනයේ මගින් රසදිය කඳක් මිලිමීටර 120ක් උසට තල්ලු කරන්න පුළුවන්. විස්තාර පීඩනයේ මගින් රසදිය කඳක් මිලිමීටර 80ක් උසට තල්ලු කරන්න පුළුවන්. ඒකයි මේකේ තේරුම. රසදිය මිලිමීටර 120යි ආකුංච පීඩනයගේ, රසදිය මිලිමීටර 80යි විස්තාර පීඩනයගේ. යන නිරෝගී වැටිරුගේ රුධිර පීඩනය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. right? හරි. එහෙනම් මේ බලන්න. කෝෂිකා සංකෝචනයේදී රසදිය මිලිමීටර 120ක පීඩනයක්ද, විස්තාරයේදී රසදිය මිලිමීටර 80ක පීඩනයක්ද හටගනී. කෝෂිකා ආකුංචනයේදී ඇතිවන පීඩනය, ආකුංච පීඩනය, විස්තාරයේදී ඇතිවන පීඩනය, විස්තාර පීඩනය අගයන් දීලා තියෙනවා. රුධිර පීඩනයේ මැනීමේදී මෙම අගයන් 120 බෙදීම 80යි රසදිය මිලිමීටර ලෙස ප්‍රකාශ කරයි. පුද්ගලයාගේ උස, බර, වයස, ස්ත්‍රී පුරුෂ භාවය අනුව මෙම අගයන්ද මදක් වෙනස් විය හැකිය. එමෙන්ම ඇතැම් රෝගී අවස්ථාවලදී මේ අගයන් වෙනස් වේ. මේ රුධිර පීඩනය අගයත් ඒ පුද්ගලයාගේ වයස අනුව, බර අනුව, උස අනුව, ඊළඟට එයාගේ සෞඛ්‍ය තත්ත්වය මත, එයාට ලැබෙන ආහාර ප්‍රමාණය මත, ඊට පස්සේ එයාගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය අනුව ඒවා මත පොඩ වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වා රෝගී තත්ත්වවලදී මෙතන සඳහන් කරලා තියෙනවා. ඇත්තම රෝගී තත්ත්වවලදී මේවා අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙකුගේ රුධිර පීඩනයගේ මීට වඩා වැඩි. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයගේ, අවරුධිර පීඩනය තියෙන අයගේ මීට වඩා රුධිර පීඩනය අඩුයි. ඒ වගේ රෝගී තත්ත්වවලදීත් මේක වෙනස් වෙන්නට පුළුවන්. හොඳයි. ඊළඟට අපි කතා කරන්න හදන්නේ දැන් මේ සමස්ත රුධිර සංසරණ පද්ධතියම එක තැනකට ගේන්නයි හදන්නේ. මුළු රුධිර සංසරණ පද්ධතියම අපි එක තැනකට ගේන්නයි හදන්නේ මේ විදියට. එහෙනම් මෙහෙම අපිට අඳින්න පුළුවන්. බලමු අපි පොඩි උත්සාහයක් දරලා. අපි හෘදේ මෙහෙම පොඩියට ඇඳගත්තොත්. හරි. ඊළඟ අපි පෙනහලු අර රුධිරේ පිරිසුදු කරන අවයවය පෙනහලු. මේ තියෙන පෙනහලු. ඊළඟට පෙනහලු වලට උඩින් තියෙන ශරීරයේ අවයව ටික අපි ඒත් වෙනම තනි පෙට්ටියකින් වෙනවට කියන හිස, ඇස්, කන්, නාසය ඔක්කොම. හරි. ඉහළ අවයව. ඉහළ අවයව ටික. ඊළඟ පහළින් තියෙන අවයව අතර අපි වැදගත් අවයව කීපයක් අඳිමු. අක්මාව. ඊළඟ ආහාර මාර්ගය. අන්ත්‍රය කියන්නත් පුළුවන්. ඊළඟ වකුගඩු. වකුගඩු දෙකක් තියෙනවා, දෙකම එකට අඳිනවා. වකුගඩු. වෘක්ක කියන්නත් පුළුවන්. ඒකට වෘක්ක කියමු අපි. වෘක්ක. ඊළඟ පාද. පාද දෙක අපි එකට දැම්මම. පාද පහළ ගාත්‍ර. දැන් මේ බලන්නකෝ. දැන් අපිට මෙහෙම ගන්න පුළුවන්. පෙනහලු වලින් පිරිසිදු රුධිරේ පුප්පුසිය ශිරා මගින් අරන් එනවා වම් කාර්නිකාවට. මේ තියෙන වම් කාර්නිකාවනේ. මේ තියෙන දකුණු කාර්නිකාව. මේ තියෙන වම් කෝෂිකාව. මේ තියෙන දකුණු කෝෂිකාව. පෙනහලු වලින් පිරිසිදු රුධිරේ අරන් එනවා වම් කාර්නිකාවට. වම් කාර්නිකාවට අරන් ආපුවම මේකෙන් වම් කෝෂිකාවට එනවනේ. රිතුණ්ඩ කපාටේ අරලා හරහා මේ කර්ණිකා කුංචනයේදී වම් කෝෂිකාවෙන් පටන් ගන්නවා සංස්ථානික මහා ධමනිය. ඒක ඉහළට ගිහිල්ලා ඉහළ කොටසේ අවයවවලට රුධිරය දෙන්න ධමනි කිහිපයක් අට ගන්නවා. මම එකක් පෙන්නුවා. පහළට ඉතුරු ටික එනවා. මේ ඉහළ කොටසේ අවයවවලට මේ ධමනි වලින් ගිහිල්ලා රුධිරය දෙනවා. පිරිසිදු රුධිරය. ඒගොල්ලෝ දෙනවා.
පහළට එන ගමන් ඒ අවයවවලට රුධිරය දෙන්න මේක සංස්ථානික මහා ධමනි කුඩා ධමනි හට ගන්නවා. දැන් සංස්ථානික මහා ධමනි අක්මාවට රුධිරය දෙන්න හට ගන්න මෙන්න මේ ධමනිට කියනවා යාකෘතික ධමනි. යාකෘතික ධමනියෙන් තමයි අක්මාවට රුධිරය දෙන්නේ. ආන්ත්‍රයට රුධිරය දෙන්න ධමනි කිහිපයක් හට ගන්නවා. මම එකක් පෙන්නනම් ඒවට කියන්නේ ආන්ත්‍රික ධමනි. ඒකත් අරගන්නේ සංස්ථානික මහා ධමනි. මේ පහළට එන ගමන් හට ගන්නවා. අක්මාවට රුධිරය දෙන්න යාකෘතික ධමනි. ආන්ත්‍රයට රුධිරය දෙන්න ආන්ත්‍රික ධමනි. වකුගඩු දෙකට රුධිරය දෙන වෘක්කීය ධමනි දෙකක් හට ගන්නවා. අපි දෙකම එකට පෙන්නලා තියෙන නිසා එක වෘක්කීය ධමනිය තියෙන වෘක්කීය ධමනිය. ඊළඟ කකුල් දෙකට රුධිරය දෙන ජගන ධමනි හටගෙන ජගන ධමනි වලින් සංස්ථානික මහා ධමනි ඉවර වෙනවා. ජගන ධමනි පාදවලට රුධිරය දෙන. ඊළඟට ශරීරයේ පහළ කොටසේ තියෙන අවයව වලින් රුධිරය එකතු කරන ශිරා වලින් පාද වලින් රුධිරය එකතු කරන්නේ ජගන ශිරා. වකුගඩු වලින් රුධිරය ඉවත් කරන්නේ වෘක්කීය ශිරා දෙකක් තියෙනවා. දෙකම මෙහෙම එකතු වෙනවා. ආන්ත්‍රයෙන් රුධිරය ඉවත් කරන්නේ ආන්ත්‍රික ශිරා කියලා જાතියක් නැහැ. මෙතන උදේ මතක තියාගන්න ඕනේ. එහෙනම් සේත ආන්ත්‍රික ශිරා නැත්තම් මොකද වෙන්නේ? පස්සේ කතා කරනවා. අක්මාවෙන් රුධිරය ඉවත් කරන්නේ යාකෘතික ශිරාව. ඒක යාකෘතික ධමනි මේක යාකෘතික ශිරා. ඔය ටික ඔක්කොම එකතු වෙලා හදනවා පහළ කොටසේ අවයව අපර මහා ශිරාවත් අදර මහා ශිරාව. මේ තියෙන අදර මහා ශිරාව. ඒක ඇවිල්ලා වෙනම විවෘත වෙනවා දකුණු කර්ණිකාවට. ඔය කොහොම දකුණු කර්ණිකාව. අපිරිසිදු රුධිරය අරගෙන. පෙනාලු ඇර ඉහළ කොටසේ තියෙන අවයව වල ඔක්කොගෙම රුධිරය ඉවත් කරන කුඩා කුඩා ශිරා ටික එකතු වෙලා උත්තර මහා ශිරාව ආදලා එයත් දකුණු කර්ණිකාවට වෙනම විවරයකින් එනවා. මේ තියෙන උත්තර මහා ශිරාවේ. එතන මේ දෙන්න ඉහළින් සහ පහළින් අපිරිසිදු රුධිරය අරන් මේකට එනවා. ආවම දකුණු කර්ණිකාව අපිරිසිදු රුධිරයෙන් පිරුණාම කර්ණිකා කුංචරේදී මේක හැකිලිලා ත්‍රිතුණ්ඩ කපාට යරා මේ රුධිරය දකුණු කෝෂිකාවට එනවා. ඒතර දකුණු කෝෂිකාවෙන් හට ගන්නවා මේක පිරිසිදු කරන පෙනහළු වලට අරයි යන පුප්පුසිය ධමනි. මේ තියෙන පුප්පුසිය ධමනි. දකුණු කෝෂිකාව. ඒක ගිහිල්ලා දෙකට බෙදලා පෙනහළු දෙකට යන්නේ. නමුත් අපි එක පෙනහැල්ලයි නෙවෙයි ගන්නලා තියෙන්නේ. ඒක දාමු මෙහෙම. ඔන්න ඔකට යන්න. මේකට ගියාම මේකෙන් ආයෙ පිරිසිදු වෙලා පුප්පුසිය ශිරාව වලින් ආයෙ එනවා වම් කර්ණිකාවට වම් කෝෂිකාවට. ඒකෙන් සංස්ථානික ධමනි ඇඟේ හැම අවයවයකට. අවයව වලදී මේක අපිරිසිදු වෙනවනේ. ධමනිකා කියලා කේශනාලිකාරා කියලා රුධිරය සහ පටක සෛලාර්ථ ද්‍රව්‍ය මාරු වෙලා අපිරිසිදු වෙලා ඊට පස්සේ අනුශිරා වලින් ශිරා වලට ඇවිල්ලා ශිරා දෙකෙන් උත්තර සහ අප්‍රමා ශිරා වලින් අපිරිසිදු රුධිරය දකුණු කර්ණිකාවට ගේනවා. දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂිකාවෙන් පුප්පුසිය ධමනි දිගේ පෙනහැලට ගිහලා පිරිසිදු වෙලා ආයේ මේක. ඒක චක්‍රය ඕක. මෙහෙම යනවා. මෙහෙම එනවා. මේකට යනවා පිරිසිදු වෙනවා. මේකෙන් එනවා. ආයේ මේකෙන් යනවා. දෙපැත්තට බෙදෙනවා. මේකට යනවා. ඔක තමයි රුධිර සංසරණය. ඒතරයි මේ අන්ත්‍රයෙන් රුධිරයයි මේකට ආවේ නැත්තේ. ඒකට හේතුවක් තියෙනවා. අන්ත්‍රයෙන් කෙලින්ම රුධිර සංසරණය රුධිර එකතු කරන්නේ නැහැ. මොකද මේකේ ආහාර ජීර්ණය වෙලා ජීර්ණ අන්තපල උරාගෙන තියෙන රුධිරයට. ඒක නිසා ඒ ජීර්ණ අන්තපල නිසා රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි මෙතනින් ගේන රුධිරේ. ඒ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි රුධිරේ කෙලින්ම ප්‍රධාන රුධිර සංසරණයට එකතු කරන්න බෑ. මොකද මිනිසාගේ රුධිරේ තියෙනුනේ ප්‍රශස්ත ග්ලූකෝස් මට්ටමක් තියෙනවා. මිනිසාගේ රුධිරේ තියෙනුනේ ප්‍රශස්ත ග්ලූකෝස් මට්ටමක්. ඒක රුධිර මිලිලීටර් 100කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර. රුධිර මිලිලීටර් 100කට රුධිරයේ මිලිලීටර් 100කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර තියෙනවා. ඒක තමයි ප්‍රශස්ත මට්ටම. නමුත් ආහාර ජීර්ණ වුණාට පස්සේ රුධිරයට ග්ලූකෝස් ගොඩාක් උරා ගත්තම ওই මට්ටමට වඩා ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා කෙලින්ම ওই රුධිරය ගෙනල්ලා මේ ප්‍රධාන සංසරණයට එකතු කරොත් මුළු ඇඟේම යන රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඊට වඩා වැඩි වෙනවා. ඒක නිසා මේ අන්ත්‍රයේ ඉඳලා ශිරාවක් එනවා. මොකද රුධිරය දුන්නා නම් ඉවත් කරන්නත් එපේ. ඒ ශිරාව යන්නේ අක්මාවට. ඒක අන්ත්‍රයෙන් පටන් අරන් අක්මාවෙන් ඉවර වෙන ශිරාවක්. මේක තමයි ඇඟේ තියෙන එකම ශිරාව. හෘදේ නොවන වෙනත් අවයවකින් පටන් අරන් වෙනත් අවයවකින් ඉවර වෙන්නේ. නැත්නම් අනික් හැම ශිරාවක්ම වෙන අවයවකින් පටන් අරන් හෘදේටනේ ගේන්නේ රුධිරය. දැන් පෙනහළු වලින් පුපුසිය ශිරා පෙනහළු වල හෘදේටනේ ගේන්නේ. ඒ ඔක්කොම. හරිද? මේක විතරයි එකම ශිරාව. හෘදේ සහභාගීත්වයක් නැතුව වෙන අවයවකින් අරන් වෙන අවයවකින් ඉවර වෙනවා. ආන්ත්‍රයෙන් පටන් අරන් අක්මාවෙන් ඉවර වෙනවා. මේකට කියන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරාව. මේකට කියන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරාව. යාකෘතික ප්‍රතිහාර ශිරාව. ඒතර ඒකෙන් කරන්නේ අර අන්ත්‍රයෙන් උරාගත්තු අධික ග්ලූකෝස් සාන්ද්‍රණයක් තියෙන රුධිරය අක්මාවට ගෙනල්ලා අක්මාවේදී මේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉතුරු කරලා වැඩිපුර ග්ලූකෝස් මේකෙන් කියනවනේ ගොඩක් ග්ලූකෝස්. හරිද? අන්ත්‍රයේදී ගොඩක් ග්ලූකෝස් උරා ගන්නෝනේ ආර්ජින පද්ධතියෙන් රුධිරයට. ඒතර ඒක කෙලිම එකට දාන්න බැරි එකනේ දැන් තිබිච්ච ප්‍රශ්නේ. මේ ගාන තියාගන්න බෑනේ එතකොට. ඒක නිසා මේක අක්මාවට යවනවා. අක්මාවේදී මොකද වෙන්නේ? මේකේ තියෙන වැඩිපුර ග්ලූකෝස් ටික මේ ප්‍රමාණය ඉතුරු කරනවා රුධිරේ. වැඩිපුර ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් බවට හරවලා අක්මාවේ ගබඩා කරනවා මතු ප්‍රයෝජනය සඳහා. මතු ප්‍රයෝජනය සඳහා
වැඩිපුර රුධිරයේ තියෙන වැඩිපුර ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට හරලා ආත්මාවේ ගබඩා කරනවා. ගබඩා කරලා මේ තියෙනුනේ ප්‍රශස්ත මට්ටමේ තියෙන ග්ලූකෝස් තමයි යාකෘතික ශිරාව දිගේ ප්‍රධාන සංසරණයට එකතු කරන්නේ. ඒකයි අන්ත්‍රයෙන් කෙලින්ම එන්නේ නැත්තේ. සබානේ එතකොට අපේ රුධිර සංසරණය. හරි. අපේ රුධිර සංසරණය යන විදිය බලන්න. පෙනහළු වලින් පිරිසිදු කරලා වම් කර්ණිකාවට ගේනවා, වම් කෝෂිකාවට යනවා, සංස්ථානික මාධ්‍යමේ ඇඟ පුරා බෙදා හරිනවා. අවයවවලදී අපිරිසිදු වෙනවා. ඒ ශිරාව වලින් එකතු කරලා උත්තර සහ අප්‍රමා ශිරාව ඔස්සේ දකුණු කර්ණිකාවට ගේනවා, දකුණු කෝෂිකාවට යනවා, සංස්ථාන පුප්පුසිය ධමනිය ඔස්සේ දකුණු කෝෂිකාවෙන් පෙනහළු කියලා පිරිසිදු වෙනවා. ඔය විදියට යනවා. ඔය විදියට. හරි. තමයි මිනිසාගේ රුධිර සංසරණය. ඉතින් මේකේ තව අවයව දාලා නැහැ මම. කීපයයි දැම්මේ. අනික් අවයව තිබ්බත් ওই විදිය තමයි. උතර මේක තමයි මිනිසාගේ රුධිර සංසරණය. ඔන්න එන අපි සංසරණ ක්‍රියාවලිය ඉගෙන ගත්තා. සංසරණ ක්‍රියාවලියේදී හෘදයේ හෘද චක්‍ර හෙවත් හෘද ස්පන්ද එක හෘද ස්පන්දයකට තත්පර 0.8ක් ගත වෙනවා. ඒ කොටස් 3කින් සමන්විතයි. තත්පර 0.1ක් ගත වන කර්ණිකා කුංචනය, තත්පර 0.3ක් ගත වන කෝෂිකා කුංචනය, තත්පර 0.4ක් ගත වන විස්තාරය. කර්ණිකා කුංචනයේදී කර්ණිකා හැකිලෙනවා, ද්විතුන්ඩ කපාට ඇරෙනවා. ඒ කර්ණිකාවේ ඇති රුධිරේ කෝෂිකාවට ගමන් කරනවා. කෝෂිකා කුංචනයේ තමයි වැඩිම වැඩ ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ. කෝෂිකා හැකිලෙනවා, කර්ණිකා දිග ඇරෙනවා, ද්විතුන්ඩ කපාට වැසෙනවා, ලබ් ශබ්දය හට ගන්නවා, අඩසඳ කපාට ඇරෙනවා. ඒ කෝෂිකාවේ ඇති රුධිරේ අධිපීඩනයකට ඒ ධමනි වලට ගමන් කරනවා. වම් කෝෂිකාවේ සංස්ථානික මාධ්‍යමටත් දකුණු කෝෂිකාවේ පුප්පුසිය ධමනට අතර ගන්නවා. ඒ වෙලාවේ තමයි අර ආකුංච පීඩනය හතගන්නේ ධමනි තුල. ඊළඟ හෘද විස්තාරයේ තුන්වෙනි පියවර ඒකෙදි හැකිලුණු කෝෂිකා දිග හැරෙනවා. එතකොට රුධිරය ආපස්සට එන්න හදනකොට අඩසඳ කපාට වැහෙනවා. එතකොට ඩබ් කියන શબ્දය හට ගන්නවා. ඊළඟ මොහොතේ ආය කර්ණිකා කුංචනය හට ගන්නවා. කෝෂිකා කුංචනය තමයි ලබ් කියන શબ્දය හට ගන්න. හෘද විස්තාරයේ තමයි ඩබ් කියන શબ્දය හට ගන්න. එතකොට හැම හෘද චක්‍රයකටම කර්ණිකා කුංචනයක්, කෝෂිකා කුංචනයක්, හෘද විස්තාරයක් තියෙන නිසා හැම හෘද චක්‍රෙම ලබ් ඩබ් කියලා શબ્ද හට ගන්නවා. එක හෘද චක්‍රයට පස්සේ ඊළඟ හෘද චක්‍රය ආය ආරම්භ වෙනවා. එතකොට මේ විදිහට ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. ඔක තමයි හෘදයේ ක්‍රියාකාරීත්වය. මේ හෘදයේ ක්‍රියාකාරීත්වය උනි කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘද විස්තාර, කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘද විස්තාර, කර්ණිකා කුංචන, කෝෂිකා කුංචන, හෘද විස්තාර මගින් හෘදයේ කර්ණිකා වලට ශිරා වලින් රුධිරය අරගෙන කෝෂිකා වලින් ධමනි වලට රුධිරය තල්ලු කරමින් මිනිසාගේ දේහය තුල රුධිරය සංසරණය කරන පොම්පේ ලෙස ක්‍රියාත්මක වෙන්නේ හෘදය. රුධිරය සංසරණය කරන පොම්පේ ලෙස ක්‍රියාත්මක වෙන්නේ මිනිසාගේ හෘදය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රුධිර නාල තුල රුධිරේ ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දෙන පොම්පේ ලෙස ක්‍රියාත්මක වෙන හෘදය. හෘදේ නතර වුණොත් මේක රුධිර නාලයකවත් රුධිරේ ගමන් කරන්නේ නැහැ. ඒ වුණොත් ද්‍රව්‍ය පරිවාහණය වෙන්න බෑ. ඒ වුණොත් පුද්ගලයා මරණයට පත් වෙනවා. ඒකයි ජීව විද්‍යාත්මකව මිනිසෙකු මිය ගියා කියලා කියන්නේ ඒ මනුස්සයාගේ හෘදේ නතර වෙච්ච අවස්ථාව. දැන් සමහර රියානතුරු වලින් සමහර පුද්ගලයෝ ගේන වෙලාව හෘදේ ක්‍රියාත්මක නැහැ. නමුත් අනික් සමහරක් අවයව තාම මිය ගිහලා නැහැ. නමුත් හෘදේ වැඩ නැහැ තත්තර වෙලා. ඒතර අපි ජීව විද්‍යාත්මක මේ පුද්ගලයා මරණයට පත් වුණා කියලා කියනවා. අනික් පැත්තක් වෙනවා. සමහරක් වෙලාවට මොලේ මැරිලා සමහර ස්නායු වැඩ කරන්නේ නැහැ. නමුත් හෘදය ස්පන්දනය වෙනවා තාම. එතකොට මේ පුද්ගලයාට අපි මැෂින් නයි කරලා එහෙම තියෙනවා. මොකද එයා තාම ජීවත් වෙන පුද්ගලයෙක් හැටියට තමයි සලකන්නේ. ජීව විද්‍යාත්මකව, වෛද්‍ය විද්‍යාත්මකව පුද්ගලයෙක් මිය ගියා කියලා සලකන්නේ එයාගේ හෘදේ නතර වෙච්ච අවස්ථාව. හරි. හෘදය ස්පන්දනය වෙනවා නම් අනික් මොනාවයයි වැඩ කරන්නේ නැතුණත් ඒ ජීවියා ජීවත් වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. රයිට්. ඒක නිසා හෘද චක්‍රයකදී විශේෂයෙන්ම කර්ණිකා කුංචනයේදී කර්ණිකා බිත්තිය ඇකිලීමට අදාළව ECG සටහනක P තරංගය හට ගන්නවා කියලා මම කිව්වා. කෝෂිකා කුංචනයේ කෝෂිකා ඇකිලෙනකොට කර්ණිකා දිගෑරෙනකොට ඒ විභව වෙනස ටික සංකීර්ණ වෙනවා. QRS තරංග සංකීර්ණය හට ගන්නවා. ඊළඟට හෘද විස්තාරයේදී කෝෂිකා දිගෑරෙනකොට T තරංගය හට ගන්නවා. P තරංගයේ QRS තරංග සංකීර්ණයේ T තරංගය ආදී වශයෙන් එක හෘද චක්‍රයකට අදාළව ECG සටහන් හට ගන්නවා. දිගටම හෘද චක්‍රය ඇති වෙනකොට ECG සටහන එකම විදිහට ওই විදිහට හට ගන්නවා. පුද්ගලයෙක් ECG සටහන පරීක්ෂා කරලා බලලා වෛද්‍යවරයෙකුට පුළුවන් දාල වශයෙන් මේ පුද්ගලයාගේ හෘදේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහසක් ලබා ගන්නට. හොඳයි එහෙමනම් ඔන්න අපි මිනිසාගේ හෘදේ ක්‍රියාකාරීත්වය ගැන ඉතා ලස්සනට දීර්ඝව කරුණු ඉගෙන ගත්තා. රුධිර පීඩනය ගැනත් අපි කතා කරුවා. ඉතින් මේ කරුණු ටික ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා මේ දරුවෝ ටික හොඳින් අවධානයට ගන්න, හොඳට කල්පනා කරන්න, මේ ක්‍රියාවලිය නැවත නැවත හිතින් මෙනෙහි කරන්න, ඒක සිද්ධ වෙන ආකාරය ඔබ කල්පනා කරන්න, හොඳට අවබෝධ කරගන්න. අපි
මේ පාඩමේ ඊළඟ පරිච්ඡේදයේදී මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගාබාධ කිහිපයක් ගැන කතා කරනවා. හෘදය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගාබාධ කිහිපයකුත් කතා කරලා මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන උපපද්ධතියක් වෙච්ච වසා පද්ධතිය ගැන මේ ප්‍රධාන රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන උපපද්ධතියක් ලෙස වසා පද්ධතිය ගැන කතා කරලා පළවෙනි පද්ධතිය අපි මේ පාඩමේ කතා කරන පද්ධති හතරෙන් පළවෙනි පද්ධතිය මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය අවසානයක් කරන්නයි බලාපොරොත්තුව ඊළඟ පරිච්ඡේදයේදී. හොඳයි එහෙමනම් ඒ සඳහා මේ ඉගෙනගත්තු කොටස් හොඳින් පාඩම් කරලා අවබෝධ කරලා මෙනෙහි කරලා පරිශීලනය කරලා එන්න ඊළඟ පරිච්ඡේදයට. හොඳයි එහෙනම් ඊළඟ පරිච්ඡේදයේදී වසා පද්ධතිය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගාබාධ ගැන කතා කිරීමේ බලාපොරොත්තු ඇතිව අපි මේ කොටසින් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.